තෙරුවන් සරණයි. ආයුබෝවන්. දහම් පාසල් අවසානයේ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන දුවා දරුවන්ට දහම් පාසල් දරුවන්ට පාඩම් සහ පාඩම් ආශ්‍රය කරගනිමින් ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් තැන් පිළිබඳව කතා කරන පාඩම් මාලාවේ ශාසන ඉතිහාසයේ පොතට අදාළව 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස අපි විදිහට මේ පාඩම සාකච්ඡා කරනවා 13 වෙනි පරිච්ඡේදය. අපි මෙතනදී මේ පාඩමේදී මේ වීඩියෝ එකේදී කතා කරන්නේ පළවෙනි කොටස. ඉතින් අපේ නාලිකාවට සම්බන්ධ වෙලා නැත්නම් ඔබට පුළුවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම හැකියාව තියෙනවා. 13 වෙනි පරිච්ඡේදය. ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම. දළදා වහන්සේ වැඩම කරවීම දළදා වහන්සේ හා සම්බන්ධ තොරතුරු තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. අපිට ගොඩක් වැදගත් වෙන පාඩමක් දළදා වහන්සේ හා සම්බන්ධ පාඩම. ඉතින් අපි බලමු දළදා වහන්සේ හා සම්බන්ධ පාඩමේ අපිට මොනවද දහම් පාසල් අවසාන විභාගයට අදාළව ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. ධාතු පූජාව දළදා වහන්සේ වැඩම කරවීම පිළිබඳව කතා කරන්නට මුලින් අපි ධාතු පූජාව කියන එක පිළිබඳව කතා කරනවා. බෞද්ධ සමාජයේ බුදුරජාණන් වහන්සේ අරමුණු කොටගෙන ශාරීරික පාරිභෝගික උද්දේශික ඔබට දහම් පාසල් අවසාන ශ්‍රේණියට නියමිත දහම් පාසල් ශාසන ඉතිහාසයේ පොත මේත් එක්කම පරිහරණය කරන්න පුළුවන්. ඒකේ තියෙන පොතේ තියෙන විස්තරම තමයි අපි විස්තරාත්මකව මේ විදිහට විශේෂ කරලා සාකච්ඡා කරන්නේ. එහෙනම් මුලින්ම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අපි කරන පූජා විශේෂ කිහිපයක්. ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් ධාතුන් වන්දනා කිරීමේ සිරිත දීර්ඝ ඉතිහාසයක් හරහා දිවෙන්නකි. මේ කියන පූජාවන් ශාරීරික ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ දේවල්, ඒ වගේම උද්දේශික පූජාවන් පැවැත්වීම, බුදුරජාණන් වහන්සේට උද්දේශික වශයෙන් පූජාවන් පැවැත්වීම කියන සම්බුද්ධ පූජා ක්‍රම ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව, ත්‍රිවිධ චෛත්‍ය පූජාවන් අතීතයේ ඉඳලම පවතින පූජාවන්. ත්‍රිවිධ චෛත්‍ය ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික. දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන වාර්තාවකට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රාජ මහා මාත්‍යවරු උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට චෛත්‍යයන් ගොඩ නැගූහ. අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු නිදන් කොට විවිධ චෛත්‍ය නිර්මාණයේ රාජ මහාමාත්‍යවරු චෛත්‍ය නිර්මාණය කරපු බව සඳහන් වෙන ත්‍රිපිටකාගත මූලාශ්‍රය මොකක්ද කියලා. දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රය. දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රාජ මහාමාත්‍යවරු ධාතුන් වහන්සේලා ලබාගෙන ඒ රාජ්‍යවල සෑරදුන් වහන්සේලා ඉදි කරලා පූජාවන් පවත්වපු බව සඳහන් වෙනවා දීඝනිකායේ පරිනිබ්බාන කියන සූත්‍ර දේශනාවේ. එම සූත්‍රයේම සඳහන් වන අන්දමට බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් බෙදා ගැනීම පිළිබඳ රජවරු අතර අර්බුදයක් ඇති විය. එම සූත්‍ර දේශනාවෙම කියලා කිව්වේ අපි මුලින් කතා කරපු මහා පරිනිබ්බාන සූත්‍රය. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වුණාට පස්සේ දින 7ක් පුරාවට ශ්‍රී දේහය හා සම්බන්ධ ආදාහන කටයුතු සිද්ධ වෙලා අවසානයේදී උන්වහන්සේගේ ශ්‍රී දේහය දැවීමට ලක් කරනවා. දැවීමට ලක් කළාට පස්සේ ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලා බෙදා ගැනීමේදී ගැටලුවක් ඇති වුණා. එම අවුල සංසිඳී ඇත්තේ ද්‍රෝණ නම් බමුණාගේ මැදිහත් වීමෙන්. ඒ වගේ ගැටලුවක් නිර්මාණය වෙච්ච වෙලාවේදී මැදිහත් වුණා ද්‍රෝණ කියලා බමුණේ. ඒ බමුණාගේ මැදිහත් වීමෙන් තමයි ධාතුන් නිසා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පදනම් කරගෙන ඇතිවෙච්ච ගැටලුව නිරාකරණය කරන්නේ. රජවරුන්ගේ ඉල්ලීම පරිදි ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ
භස්මාවශේෂ රජවරුන් අතරේ සමසේ බෙදා දුන්නේ. රජවරුන්ගේ ඉල්ලීම පරිදි ද්‍රෝණ කියන බමුණා රජවරුන් අතර සමාන විදිහට බුදුරජාණන් වහන්සේගේ භස්මාවශේෂ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. අනතුරුව ඒ රජවරු ඔවුන්ගේ රාජධානි වල එම ධාතුන් තැන්පත් කොට ඊට පස්සේ ඒ රජවරු තම තමන්ගේ රාජධානි වල ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එම ධාතුන් තැන්පත් කොට චෛත්‍යයන් ගොඩ නැගූහ. මේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රී දේහය චිතකය තුළ තැන්පත් කරලා ආදාහනය කරන මොහොත සියලුම දෙවිවරු සාදුනාද පවත්වමින් සංවේගයට පත්වෙමින් ඉන්න විදිහ භික්ෂුන් වහන්සේලාත් එහෙමයි, රාජරාජ මහා මාත්‍යවරු හැමදෙනාමත් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ ආදාහනය සිද්ධ වුණා. ඊට පස්සේ ධාතුන් බෙදා ගැනීම පිළිබඳව ගැටලුවක් නිර්මාණය වුණා. ගැටලුව නිර්මාණය වෙච්ච වෙලාවේදී ධාතු නිවැරදි විදිහට බෙදා දීම සඳහා ද්‍රෝණ කියන බමුණෙක් තමයි මූලිකත්වය අරගෙන තියෙන්නේ. ඒ ද්‍රෝණ කියන බමුණා සම විදිහට රජවරුන් අතරේ මේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනවා. මගධෙහි අජාසත් රජතුමා විශාලාවේ ලිච්ඡවීන් කපිලවස්තුෙහි ශාක්‍යයන් ආදීන් මගධේ හිටියා අජාසත් රජතුමා. මගධේ රජ කරපු අජාසත් රජතුමා, විශාලාවේ හිටියා ලිච්ඡවී රජවරු, කපිලවස්තුපුර කිඹුල්වත් නුවර හිටියා ශාක්‍යයෝ. ඉතින් ආදී බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට ස්තූප දහසක් ගොඩනැගූ බව පරිනිර්වාණ සූත්‍රයෙන් විස්තර වේ. පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරනවා. මගධේ අජාසත් රජතුමා, විශාලාවේ ලිච්ඡවී රජවරු, කපිලවස්තුවේ ශාක්‍යයෝ, මේ කියන රජවරු හැමදෙනාම ධාතුන් වහන්සේලා ලබාගෙන ගිහිල්ලා චෛත්‍ය ස්තූප දහසක්, චෛත්‍ය රාජානන් වහන්සේලා දහසක් නිර්මාණය කළා කියලා තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන්නේ. චෛත්‍ය රාජානන් වහන්සේලා දහසක් ඉදි කළා කියලා. පරිනිර්වාණ සූත්‍රයේ අවසානයේ එන ගාථාවේ සඳහන් වන පරිදි භස්මාවශේෂ වලින් නැලි 7ක් දඹදිව වැසියන්ගේ පූජාවට පාත්‍ර වී ඇත. නැලි 7ක් පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ භස්මාවශේෂ නැලි 7ක් ඉන්දියාවේ තනින් තන පූජාවට ලක් වුණා කියලා. ඉන්දියාවේ සමහර ස්ථානවලදී පූජාවන් පැවැත්වීම සඳහා ස්ථාන නිර්මාණයට යොදාගත්තා කියලා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන විදිහට කොච්චරක්ද ධාතුන් වහන්සේලා භස්මාවශේෂ දඹදිව තුල පූජාවට භාජනය වෙන්නේ නැලි 7ක්. රාමගාමෙහි වූ අනෙක් නැලිය නාරජුන්ගේ පූජාවට පාත්‍ර විය. රාමගාම කියන ප්‍රදේශයේ එක නැලියක්. අනෙක් නැලිය රාමගාමෙහි වූ අනෙක් නැලිය එක නැලියක් රාමගාමෙහි වූ නාරජුන්ගේ පූජාවට පාත්‍ර වුණා. එක් දළදාවක් තාවත්තිංසයෙහිද, එක දළදාවක් තාවත්තිංසයේ, තවත් එකක් ගන්ධාරපුරයෙහිද, තව එකක් කාලිංග රජුගේ විජිතයෙහිද, අනෙක නාලොව වෙයි. ওই විදිහට රාමගාමයේ එක නැලියක් පූජාවට පාත්‍ර වුණා. එක් දළදා වහන්සේ නමක් තාවතිංස දිව්‍ය ලෝකේ, තව එකක් ගන්ධාර දේශයට අරගෙන ගියා. තව එකක් කාලිංග රජුගේ විජිතයට අරගෙන ගියා. කාලිංග දේශයට අරගෙන ගියා. අනිත් එක නාග ලෝකේ. මෙන්න මේ කියන ස්ථානවල තමයි ධාතුන් වහන්සේලා තැන්පත් වෙන්නේ. ඉන්දියාවේ නැලි 7යි, රාමගාමයේ එක නැලියයි, දළදා වහන්සේ නමක් තාවතිංස දිව්‍ය ලෝකේ, ඊට පස්සේ ගන්ධාර දේශයට එක දළදා වහන්සේ නමක් අරගෙන යනවා. කාලිංග රජතුමාගේ විජිතයට රාජ්‍යයට එක දළදා වහන්සේ නමක් අරගෙන යනවා. අනිත් දළදාව නාග ලෝකයට අරගෙන ගියා කියලා තමයි පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. දන්ත ධාතුන් වහන්සේ 40ද, කේශ ධාතුන් වහන්සේ හා ලෝම ධාතුද එක බැගින් දෙවියෝ ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේට තිබුණා දත්
දල 40ක්. ධාතු 40ක්. ධාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට දන්ත ධාතු. දත් තිබුණා 40ක්. සම චත්තාලීස දන්තෝ. සම වූ එක සමානව උසට තිබුණු දලදා. එහෙම නැත්නම් දන්ත ධාතුන් දත් තිබුණා 40ක්. ඒ 40ත් කේශ ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතු එක බැගින් දෙවියෝ අරගෙන ගිහිල්ලා තිනවා. දන්ත ධාතුන් වහන්සේලා 40යි කේශ ධාතුන් වහන්සේ සහ ලෝම ධාතු එක බැගින් දෙවියෝ අරගෙන ගිහිල්ලා තිනවා. කේශ ධාතු එකක් ලෝම ධාතු එකක් විදිහට අරගෙන ගිහිල්ලා තිනවා. ඊට අමතරව දන්ත ධාතුන් වහන්සේලා 40ම අරගෙන ගිහිල්ලා තිනවා. ධාතු බෙදී යාම පිළිබඳවත් ධාතුන් වහන්සේ වන්දනා කිරීම හා ඉන් ලැබෙන අනුසස් ගැනත් දීඝනිකාය පරිනිර්වාණ සූත්‍රයේ හැරුණු විට මුල් නිකාය 4හිම සඳහන් නොවේ. විශේෂ කාරණයක් ධාතුන් වහන්සේලා බෙදා දීම පිළිබඳවත් ධාතුන් වහන්සේ වන්දනා කිරීම හා ඉන් ලැබෙන අනුසස් ගැන ආනිසංස ගැන දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ හැරුණට පස්සේ මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන අනිත් නිකාය ග්‍රන්ථ එකකවත් සඳහන් වෙන්නේ නැහැ. ධාතුන් වහන්සේලා බෙදා දීම සම්බන්ධවත් ඒ වගේම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමෙන් ලැබෙනා වූ ආනිසංස පිළිබඳවත් සඳහන් වෙන මූලාශ්‍රය තමයි දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රය. දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන මේ නිකාය ග්‍රන්ථවල ධාතුන් වහන්සේලා බෙදා දීම සම්බන්ධවවත් ඒ වගේම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමෙන් ලැබෙන ආනිසංස ගැනවත් සඳහන් වෙන්නේ නැහැ. එම සූත්‍රයේ කාල නිර්ණය ගැන සලකන විට එම ධාතු පූජාව බුදුරදුන් විසින් අනුදත් පූජාවක් ලෙස සැලකිය නොහැකි බවත් එය කලකට පසුව බෞද්ධයන් අතර ආමිස පූජාව ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් තහවුරු වූවක් විය හැකි බවත් ඇතැම් පඬිවරු විශ්වාස කරති. සමහර පඬිවරු විශ්වාස කරනවා ප්‍රකාශ කරනවා එම සූත්‍රයේ කාල නිර්ණය ගැන සලකන විට පරිනිබ්බාන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු සම්පූර්ණ වශයෙන් දේශනා කරපු දේශනාවක් විදිහට නෙවෙයි සඳහන් වෙන්නේ. උන්වහන්සේගේ පරිනිර්වාණය, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා බෙදා දීම, උන්වහන්සේගේ ආදාහන පූජෝත්සව සිද්ධ කරපු ආකාරයන් පිළිබඳව ඉතින් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ සූත්‍ර දේශනාව හා සම්බන්ධ කාලය නිර්ණය කරලා බලන පඬිවරු කියනවා ධාතු පූජාව ව්‍යාප්ත වී යාම පස්සේ කාලයේදී සිද්ධ වෙච්ච දෙයක් විදිහට තමයි පඬිවරු පිළිගන්නේ. එසේ වුවත් ධාතු පූජාව පිළිබඳව එහි අනුසස් ගැනත් බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. ධාතු පූජාව පිළිබඳවත් ධාතු පූජාවේ ආනිසංස පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ විස්තර තියෙනවා. කුද්දක නිකායට අයත් අපදාන පාළියේහි මේ පිළිබඳව බහුලව විස්තර තියෙනවා. ධාතු පූජාවේ ආනිසංස පිළිබඳව කුද්දක නිකායට අයිති අපදාන පාළි. කුද්දක නිකායේ පොත් 15න් එකක් තමයි අපදාන පාළි කියලා කියන්නේ. කුද්දක නිකායේ තියෙන පොත් 15ක්. ඒ පොත් 15න් එකක් තමයි අපදාන පාළි කියලා කියන්නේ. මේ අපදාන පාළියේ බහුලව දකින්න තියෙන කාරණයක් තමයි ධාතුන් වහන්සේලා පූජා කිරීමේ වන්දනා කිරීමේ ආනිසංස ගැන දැක්වෙනවා. එහෙනම් අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ධාතු වන්දනාව පිළිබඳව ආනිසංස දැක්වෙන මූලාශ්‍රයක් විදිහට අපදාන පාළිය ගැන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එමෙන්ම සුමංගල විලාසිනිය, පපංච සූදනිය, මනෝරථ පූරණිය වැනි අටුවාවන්හි විස්තර ඇතුළත් වේ. සුමංගල විලාසිනිය, පපංච සූදනිය, මනෝරථ පූරණිය වගේ අටුවා ග්‍රන්ථ ධාතු පූජාව ගැන සඳහන් වෙන ධාතු පූජාවේ ආනිසංස ගැන සඳහන් වෙන අට කතා මොනවාද කියලා අපින් ප්‍රශ්නයක් අහනවා. එතකොට සුමංගල විලාසිනිය, පපංච සූදනිය, මනෝරථ පූරණිය
පපංච සූදනීය මනෝරත පූරණී කියන මේවා ධාතු පූජාව හා සම්බන්ධව තොරතුරු අන්තර්ගත වෙන මූලාශ්‍ර හැටියට අට කතා අටුවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. විමාන වස්තු උපකරණයේ මිලින්ද ප්‍රශ්නය බුද්ධ වංශයේ වැනි ග්‍රන්ථවලද ධාතු පූජාව ගැන විස්තර වේ. පශ්චාත් පේටක ග්‍රන්ථ විදිහට තමයි මේවා සැලකෙන්නේ. මිලින්ද ප්‍රශ්නේ සහ මිලින්ද ප්‍රශ්නේ වගේ පොත්. ඉතින් මෙන්න මේ කියන පොත්වල මේ කියන කොටස් වලත් සඳහන් වෙනවා ධාතු පූජාවන් පිළිබඳ තොරතුරු. ධාතු පූජාවන් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා මෙන්න මේ කියන කොටස් වලත්. විමානවත් උපකරණයේත් මිලින්ද ප්‍රශ්නයේත් බුද්ධ වංශය තුලත් වැනි ග්‍රන්ථවලද ධාතු පූජාව ගැන විස්තර වෙයි. ධාතු පූජාව ගැන විස්තර සඳහන් වෙලා තියෙනවා. සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට සුමංගල විලාසිනියේ සඳහන් වෙන විදිහට සඳහන් වෙන අන්දමට තෝන බමුණා රැස්සුවන්ගේ ප්‍රමාදයක් බලා දකුණු දළදාවක් හිස්වැස්ම අතර සංගවා ගනී. ඇවිල්ලා හිටපු අයගේ ප්‍රමාදයක් දැකලා ඒ කියන්නේ ඒ අය අවධානය යොමු කරන්නේ නැතිව ඉන්න වෙලාවක ඉක්මනින් තමන්ගේ හිස්වැස්මේ සංගවා ගන්නවා දළදා වහන්සේ නම. දකුණු දළදාවක් හිස්වැස්ම අතර සංගවා ගනී. ඒ දුටු සක්‍රයා ඒ සොරකම් කොට දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි නිදන් කරයි. මේ ජනප්‍රවාදයට අනුව මේ කතාවට අනුව ද්‍රෝණ බමුණා රැස් වෙලා ඉන්න අය අවධානය යොමු කරපු නැති වෙලාවක ඉක්මනට අරගෙන දළදා වහන්සේ දකුණු දළදාවක් තමන්ගේ හිස්වැස්මේ සංගවා ගන්නවා. මේක බලාගෙන ඉන්නවා සක්‍රයා. මේක බලාගෙන හිටපු සක්‍රයා මොකද කරන්නේ? ඒක හොරකම් කරනවා. හිස්වැස්මේ හංගලා තේද්දි ඒක ද්‍රෝණ බමුණටත් නොදැනෙන්න අරගන්න. අරගෙන දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැන්පත් කරනවා. සිළුමිණි කියන සෑය හදලා ඒකේ තැන්පත් කරනවා. එම අටුවාවෙහිම තිබෙන විස්තර අතර අජාසත් රජතුමා ඔහුට ලැබුණු ධාතුන් වහන්සේ රජගහ නුවරට ගෙන යමින් කරන ලද පූජෝපහාර පිළිබඳ තොරතුරුද වැදගත් වෙනවා. අජාසත් රජතුමාට ලැබෙනවා ධාතුන් වහන්සේලා ඒවා අරගෙන ගිහිල්ලා අජාසත් රජතුමා පූජෝපහාර දක්වපු ආකාරයන් පිළිබඳ තොරතුරුත් තියෙනවා. ඒ හැර ධාතු කොටස් ලැබුණු අනෙක් රජවරුන්ද ඔවුන්ගේ බල පමණින් ධාතුන් වහන්සේ සිය රාජධානි වලට වැඩමවා ගෙනවුත් ස්තූප බැඳ පූජා කළ අන්දම එහි විස්තර වේ. මේ මූලාශ්‍රවල සාහිත්‍ය තුල සඳහන් වෙනවා අනිත් රජවරුනුත් තම තමන්ට හැකියාව තියෙන විදිහට ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා පුද පූජා පවත්වපු ආකාරය ගැන. පුරාවිද්‍යාත්මක කැණීම් වලින්ද එසේ ගොඩනගන ලදැයි සැලකෙන ශාක්‍යයන්ගේ ස්තූපයක් මතු කරගෙන ඇත. පුරාවිද්‍යාත්මකවත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා තැන්පත් කරපු චෛත්‍ය රාජානන් වහන්සේලා පිළිබඳ තොරතුරු හම්බ වෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ශරීර නිධානයේ මනා භක්තිය ඇති සහෝදරියන් හා පුත්‍ර ධාරාවන් සහිත ශාක්‍යයන්ගේය. ඒ වගේ යන අදහස ඇති ශිලා ලේඛනයක් සෙල්ලිපියක් එම ස්තූප අසලින් හොයාගෙන තියෙනවා. අපි මුලින් කිව්වා ස්තූපයක් මතු කරගෙන තියෙනවා කියලා. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බ වෙච්ච ස්තූපයක් බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා නිර්මාණය කරපු චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. ඉතින් මෙන්න මේ අදහස තියෙන සෙල්ලිපියක් ඒ චෛත්‍යයෙන් ළඟ තිබිලා හම්බෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ශරීර නිධානය මනා භක්තිය ඇති සහෝදරයන් හා පුත්‍ර ධාරාවන් සහිත ශාක්‍යයන්ගේය කියන අදහස තියෙන සෙල්ලිපියක් තමයි හම්බ වෙලා තියෙන්නේ. එම ස්තූප අසලින් සොයාගෙන ඇත. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතු නිදන් කොට ස්තූප ගොඩනැංවිය යන පුරාවෘත්තයේ සත්‍ය තහවුරු වේ. මේ සෙල්ලිපියෙන් තහවුරු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා
බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කළා කියන පුරාවෘතය සත්‍යයක් බවට පත් වෙනවා. ඓතිහාසික සත්‍යයක් බවට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරවිසූ බුදුවරුන්ගේ ධාතුන් වහන්සේ ගැනත් එම ධාතු පූජාවේ යෙදී සිටියවුන් ගැනත් තොරතුරු අපදාන පාළියේ සඳහන් වෙනවා. අපදාන පාළියේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා පෙර බුදුරජාණන් වහන්සේලා ගැනත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ගැනත් සඳහන් වෙලා තියෙනවා. ධාතු පූජාවේ අනුසස් පෙන්වන එක් තැනක මෙසේ සඳහන් වෙයි. ධාතු පූජාවේ ආනිසංස ගැන සඳහන් කරන තැනක මෙන්න මෙහෙම තියෙනවා. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරදුන් පුදන්නේ නම් එසේම පිරිනිවි බුදුරදුන්ගේ අබැටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්‍රසාදය සම වූ කල්හි පිනද සමානය. යමෙක් ජීවමාන වූ ලෝකනායකයන් වහන්සේ පුදන්නේද ඒ වගේම පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ අබැටක් පමණ වූ අබැටයක් පමණ තරම් වූ ධාතුන් වහන්සේ නමක් පූජා කරනවා නම් චිත්තප්‍රසාදයේ සමානයි. චිත්තප්‍රසාදයේ සමානයි නම් ඒ වෙලාවේ ලැබෙන පින එකයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ අබැටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන එකත් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉද්දි වන්දනා කරන එකත් දෙකම එක සමානයි කියලා සඳහන් වෙනවා. ආනිසංස දක්වන තැනක මහත් බවට ගියේද වේ. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතුන් පුදනු මැනවි. මහත් බවට පැමිණෙනවා. පින මහත් බවට පැමිණෙනවා. මහා පිනක් ලැබෙනවා. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතුන් පුදනු මැනවි කියලා සඳහන් වෙනවා. විමාන වත්වයේ සඳහන් පරිදි බුදුරදුන් පිදීමත් පිරිනිවනින් පසු ධාතුන් වහන්සේ පිදීමත් සමඵල ඇති පුණ්‍යක් ක්‍රියාවකි. විමාන වත්වයේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පූජා කරන එක මහා ආනිසංසගෙන දෙන පින්කමක් විදිහට සඳහන් වෙනවා. එහෙනම් මෙතනදී අපිට දිගින් දිගට හම්බ වෙනවා ධාතුන් වහන්සේලා සම්බන්ධ මූලාශ්‍ර සෙල්ලිපි ධාතුන් වහන්සේලා පිදීමේ ආනිසංස දැක්වෙන මූලාශ්‍ර කිහිපයක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. චෛත්‍යයක් දැකීම භාග්‍යයක් කොට චෛත්‍යයක් දකින එක මහා භාග්‍යයක් පිනක් හැටියට සලකලා භාග්‍යයක් කොට සැලකූ බව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙයි. චෛත්‍යයක් දකින එකත් භාග්‍යයක් කියලා සලකලා තියෙන බව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. චෛත්‍යයක් වැඳීමට බෝධියක් වැඳීමට ගිය විට එයින් මෛත්‍රී සහගත කාය කර්මයක් සිදුවන අතර චෛත්‍යයක් හෝ බෝධියක් වැඳීමට යමු යයි කී කල්හි මෛත්‍රී සහගත වචී කර්මයක් සිදුවේ. චෛත්‍ය වැඳීම ඊටත් වඩා ලොකු පින්කමකි. ඉතින් මෙහෙම සඳහන් වෙනවා. චෛත්‍යයක් වැඳීමට බෝධියක් වැඳීමට ගියපු වෙලාවට ගියාට පස්සේ මෛත්‍රී සහගත කාය කර්මයක් තමයි සිදු වෙන්නේ. කාටවත් හිංසා කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. එතනදී මෛත්‍රී සහගත කාය කර්මයක් තමයි සිද්ධ වෙන්නේ. චෛත්‍යයක් හෝ බෝධියක් වැඳීමට යමුයි කී කල්හි මෛත්‍රී සහගත වචී කර්මයක් සිද්ධ වෙනවා. චෛත්‍ය වැඳීම ඊටත් වඩා ලොකු පින්කමක් විදිහට සඳහන් වෙනවා. චෛත්‍ය වන්දනා කිරීමට පහන් සිතින් ගිය කෙනෙකු අතර මගදී මලහොත් ඔහු එකනෙහිම දෙව්ලොව ඉපදෙන්නේ යයිද? චෛත්‍යයක් වන්දනා කරන්න ගිහිල්ලා ඉන්න කෙනෙක් වැරදිලාවත් මොනවා හරි යම්කිසි දෙයකින් මැරුණොත් එහෙම එයා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා කියලා සඳහන් වෙනවා. සුමංගල විලාසිනී කියන අට කතාවේ සුමංගල විලාසිනිය සඳහන් වෙනවා. කවුරු හරි චෛත්‍යයක් වන්දනා කරන්න ගිහිල්ලා ඉන්න අතරේ ජීවිතක්ෂයටපත් වුණොත් මරණයටපත් වුණොත් ඔහු ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා කියලා. අනෙක් අතට චෛත්‍යයක් කැඩීම, දෙමව්පියන් මැරීම ආදී ආනන්තරීය කර්මයක් මෙන්ම බැරෑරුම් පාපයක් ලෙස මනෝරථ පූර්ණෙහි සඳහන් වේ. මනෝරථ පූර්ණී අට කතාවේ සඳහන් වෙනවා චෛත්‍යයක් කැඩීමත් දෙමව්පියන් මැරීම හා සමාන වූ ආනන්තරීය පාප කර්මයකට සමානයි කියලා. බුදුරජාණන් වහන්සේගේ දළදාව ලක්දිවට වැඩම වූයේ ක්‍රිස්තු වර්ෂ 360 සිරි මේඝවර්ණ රාජ්‍ය සමයේදීය. එහෙනම් සිරි මේඝවර්ණ රජතුමාගේ කාලයේදී තමයි ධාතුන් වහන්සේලා මේ රටට දළදා වහන්සේ වැඩම කරවන්නේ. අපි මුලින්ම කතා කළේ දළදා වහන්සේ පූජාව සඳහා ක්‍රමයෙන් මිනිස්සු අතරට ආපු ආකාරය බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු පූජාවක් විදිහට නිර්මාණය වෙච්ච ආකාරය.
මේ වන විට බුදු සමයේ මේ දිවයිනෙහි පිහිටුවා සියවස් 6ක් පමණ ගත වී තිබිනි. සිරි මේඝවර්ණ රජතුමාගේ කාලය වෙනකොට බුදුදහම මෙලොව රටේ පිහිටවලා 6ක් සියවස් 6ක්. ඒ කියන්නේ අවුරුදු 600ක් වගේ ගත වෙලා. එහෙත් මීට බොහෝ කලකට පෙර සිටම ලක්වැසියන් ධාතු පූජාව කිරීමේ සිරිත අනුගමනය කොට ඇත. දළදා වහන්සේ වැඩම කරන්න කලින් දළදා වහන්සේ පූජා කිරීම ඒ කාලේ ඉඳලම පැවතිලා තියෙනවා. දළදාව වැඩමවීමට පෙර ලක්දිව ධාතු පූජාව එහි ඉතිහාසයේ මහින්දාගමනයටත් පෙර බුද්ධ කාලය දක්වා ඈතට දෙවෙන්නක් විදිහට කියන්න පුළුවන්. සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්ව සත්සතිය ගත කරන සමයේ දඹදිව උක්කලා ජනපදයේ උපන් තපස්සු බල්ලුක කියන දෙන්න. වෙළඳ දෙබෑයෝ බුදුරදුන් විසින් ප්‍රදානය කරන ලද කේස ධාතුන් වහන්සේ ලංකාවේ ගිරිහඬු සෑයෙහි තැන්පත් කරන ලද බවත් වංශ කතාවල සඳහන් වෙනවා. උක්කලා ජනපදයේ උපන්න තපස්සු බල්ලුක කියන දෙන්න බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරන කාලේ 7 වෙනි සතිය තමයි මේ දෙන්න බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ කිරිමිඩු පූජා කරලා බුදුරජාණන් වහන්සේ පූජා වස්තුවක් විදිහට ලබා දෙනවා කේස ධාතුන් වහන්සේලා. ඒ කේස ධාතු අරගෙන ඇවිල්ලා ලංකාවේ ගිරිහඬු සෑයේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ගිරිහඬු සෑයේ තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කළා කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්න පටන් ගන්නත් කලින්ම තමයි කේස ධාතුන් ලබා දීලා තියෙන්නේ. ඒ පුවත නිර්වද්‍ය නම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තරම් ඈත අවධියක සිට ලක්වැසියන් අතර ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිටිය හැකිය. ඒක සත්‍යයක් නම් ඒක ඓතිහාසිකමය වශයෙන් සත්‍යයක් නම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස තරම් ඈත අවධියක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සියවස ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස ඒ තරම් ඈතට දිවෙනවා ධාතු වන්දනාව ධාතු පූජාව ඒ තරම් ඈතට දිවෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයටම දිවෙනවා ධාතු වන්දනාව. බුද්ධත්වයෙන් 9 වන මස මහියංගණයට වැඩම වූ අවස්ථාවේ මහා සුමන දේවතාවාගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කෙස් මිටක් දුන් බවත් එම කේස ධාතුන් නිදන් කොට සත්‍රියන් උස් මහියංගන දාගැබ ගොඩනැං වූ බවත් මහා වංශයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසයේදී මහියංගණයට වැඩම කරන්නේ. ඒ වෙලාවේදී මහා සුමන සමන් දෙවියන්ට බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේස ධාතු කලාපයක් පූජා වස්තුවක් විදිහට ලබා දුන්නා. ඒ ධාතුන් තැන්පත් කළා සත්‍රියන් උසට මහියංගන දාගැබ ඉදි කළා කියලා මහා වංශයේ සඳහන් කරලා තියෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරබූ තෙරණුවන් විසින් ගෙනෙන ලද ග්‍රීවා ධාතුන් වහන්සේද එම දාගැබෙහි නිදන් කළ බවත් වංශ කතාවල තවදුරටත් සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සරබූ කියන තෙරුන් වහන්සේ විසින් අරගෙන ආපු ග්‍රීවා ධාතුන් වහන්සේද තැන්පත් කරනවා මේ අපි සඳහන් කරන මහියංගන චෛත්‍යයේ. බුදුරදුන්ගේ ධාතු චෛත්‍යයන් වන්දනා කිරීම බොහෝ සෙයින් ජනප්‍රියව පැවතියේ ධර්මාශෝක යුගයේදී. ධර්මාශෝක රජතුමාගේ කාලයේ වෙනකොට චෛත්‍ය වන්දනා කරන එක ගොඩක් ජනප්‍රිය පූජාවක් බවට පත් වෙලා තිබුණා. අජාසත් රජතුමා විසින් ගොඩනංවා තිබූ ධාතු චෛත්‍යයකින් ධාතුන් වහන්සේ ලබාගත් අශෝක රජතුමා අජාසත් රජතුමා ධාතුන් තැන්පත් කරලා ගොඩනගලා තිබුණු චෛත්‍යයකින් ධාතුන් වහන්සේලා ලබාගෙන එම ධාතු තැන්පත් කොට මුළු දඹදිව පුරාම 84000ක් දාගැබ් බැඳ වූ බව සුමංගල විලාසිනියේ සඳහන් වෙනවා. සුමංගල විලාසිනියේ සඳහන් වෙන විදිහට අජාසත් රජතුමා ධාතු තැන්පත් කරලා ඉදි කරලා තිබුණු චෛත්‍යයකින් ධාතුන් වහන්සේලා අරගෙන අශෝක රජතුමා මොකද කරන්නේ 84000ක් දාගැබ් වෙහෙර වහන්සේලා ඉදි කළා කියලා සුමංගල විලාසිනිය සඳහන් කරනවා. මුළුමනින්ම සලකා බලන විට මේ පුවත ඓතිහාසික තත්වයේ කුමක් වුවද මේ ධාතු වන්දනාවන් පිළිබඳ ඓතිහාසික තත්වයේ මොකක් වුණත් අශෝක යුගයේ වන විට දඹදිව ධාතු වන්දනාව ජනප්‍රියව පැවති බව සිතීමට ඉඩ තිබේ. අශෝක රජතුමාගේ කාලය වෙනකොට ධාතු වන්දනාව ජනප්‍රිය තත්වයට පත් වෙලා තිබිලා තියෙනවා. එසේනම් අශෝක රජතුමාගේ ධර්ම විජය ව්‍යාපාරයේ යටතේ මේ රටට වැඩම වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ විසින් ධාතු වන්දනාව ගැන ලක්වැසියන් තුළ හැඟීම් ඇති කරන්නට ඇතැයි සිටිය හැකිය. එහෙනම් අශෝක රජතුමා ඒ තරම් 84000ක් චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරලා
ධාතු වන්දනාවට මූලිකත්වයේ දීලා කටයුතු කළා නම් අශෝක රජතුමාගේ ප්‍රධානත්වයත් අනුග්‍රහයත් ඇතිව සිද්ධ වෙච්ච තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට ධාතු වන්දනාව පිළිබඳව සිරිත් විරිත් උගන්වන්නට ඇති. ධාතුන් වහන්සේ නමක් දැකීම තථාගතයන් වහන්සේ දැකීමක් ලෙස මිහිඳු මාහිමියන් පවසා ඇත. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා තියෙනවා ධාතුන් වහන්සේ නමක් දැකීම තථාගතයන් වහන්සේ දැකීම හා සමානයි කියලා. ලෙස මිහිඳු මාහිමියන් පවසා ඇත. උන්වහන්සේ මෙරටට වැඩමවා නොබෝ දිනකින් බුදුරදුන්ගේ ශාරීරික ධාතුන් තැන්පත් කොට ස්තූපයක් කරවීමේ අදහස දෙවන පෑතිස් රජතුමාට දන්වා ඇත. ඇවිල්ලා ටික දවසකින්ම දේවානම් පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරන්නට ඕනේ කියලා. ඒ අනුව දෙවන පෑතිස් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව ඇතුළුව ධාතුන් වහන්සේ මෙරටට වැඩමවා අනුරාධපුරයේ තූපාරාම දාගැබ ඉදිකොට එහි තැන්පත් කරවන ලද බව මහා වංශය සඳහන් කරයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව වැඩමවාගෙන ඉන්දියාවේ ඉඳලා අකු ධාතුව වැඩම කරවාගෙන ඇවිල්ලා තූපාරාම දාගැබේ අකු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතු පූජාවන් සිද්ධ කළා කියලා මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජා පැවැත්වීම දෙවන පෑතිස් සමයේ පටන්ම මෙරට වැසියන් අතර තහවුරුව පැවති බව වංශකථා අනුව සිටිය හැකිය. වංශකථාවලට අනුව අපිට හිතන්න පුළුවන් ධාතුන් වහන්සේලා පූජා කිරීම බුදුහාමුදුරුවන්ට කරන පූජාවක් හා සමානයි කියලා. බුදුහාමුදුරුවෝ දකින්නම හා සමානයි. ධාතුන් වහන්සේ නමක් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දකින්නම හා සමානයි කියන හැඟීමෙන් කටයුතු කරපු බවට වංශකථාවල තියෙන තොරතුරු ප්‍රමාණවත්. දුටුගැමුණු රාජ්‍ය සමයේ වෙන විට මේ පිළිවෙත කොතරම් දුරට ජනප්‍රියව පැවතියේද යත් රජුගේ කුන්තායුධයේ පවා ධාතුන් වහන්සේ තැන්පත් වෙලා තිබුණා. දුටුගැමුණු රජතුමාගේ කාලය වෙනකොට ධාතුන් වහන්සේලා පූජා කිරීම සම්බන්ධ මේ සිරිත කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තිබ්බද කියනවා නම් දුටුගැමුණු රජතුමාගේ කුන්තායුධයේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉඳලා තිනවා. දුටුගැමුණු රජතුමා විසින් ගොඩනංවන ලද මහා තූපයේ තැන්පත් කිරීමට සෝනුත්තර තෙරණුවන් විසින් නාගලෝකයෙන් ධාතුන් වහන්සේ ගෙන එන ලද බවත් බුදුන් වහන්සේට ලංකා රාජ්‍ය සද්දිනක් පූජා කළ බවත් මහා වංශයේ සඳහන් කරයි. දුටුගැමුණු රජතුමා විසින් ගොඩනංවපු මහා තූපය රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන්න සෝනුත්තර කියන තෙරුන් වහන්සේ විසින් නාගලෝකයෙන් ධාතුන් වහන්සේලා අරගෙන එනවා. සෝනුත්තර හාමුදුරුවෝ මහා තූපය තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමාගේ කාලේ නාගලෝකයේ ඉඳලා ධාතුන් වහන්සේලා අරගෙන එනවා. මහසෙන් රජු දවස බුදුරදුන්ගේ පටි ධාතුව ගෙනවුත් ස්තූපයක තැන්පත් කරන ලද බව පූජාවලියේ සඳහන් කරයි. පූජාවලියේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව බඳ පටිය ගෙනල්ලා ස්තූපයක තැන්පත් කරපු බව. මහා සෙන් රජතුමාගේ කාලයේදී බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව අරගෙන ඇවිල්ලා තැන්පත් කරලා ස්තූපයක් හදපු බව සඳහන් වෙනවා පූජාවලියේ. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී ලංකාවට දළදා වහන්සේ වැඩම වන විට ධාතු පූජාව පිළිබඳ කෙබඳු භක්තිමත් පසුබිමක් තිබිනි දැයි මේ අනුව සිතාගත හැකිය. අපි සඳහන් කළේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා ලංකාවේ ධාතු පූජාව හා සම්බන්ධ තොරතුරු දිවෙනවා කියලා ඒ තොරතුරු තමයි අපි කතා කරගෙන ආවේ. ඉතින් දළදා වහන්සේ මහනුවර වැඩ ඉන්න දළදා වහන්සේ අරගෙන එන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. ඉතින් මේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස වෙනකොට දළදා පූජාව හා සම්බන්ධ කොච්චර දුරට මිනිස්සු අතර ජනප්‍රියත්වයක් තිබ්බද කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ මුලින් කතා කරපු තොරතුරුත් එක්ක. දළදා වහන්සේගේ ඉතිහාසයත් ලංකාවේදී ඒ සඳහා කෙරෙන පුද පූජා හා වත්පිළිවෙත් ගැනත්
විමසා බලන විට දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි පවත්නා අතිමහත් ගෞරවය අපිට තේරුම් ගන්න පුළුවන්. දළදා වහන්සේ වැඩමවීම හා සම්බන්ධ ප්‍රවෘත්තිය සිදුවීම දළදා පුවත. දළදා වහන්සේ පිළිබඳ තොරතුරු හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍ර කිහිපයක් අප සතුව ඇත. විශේෂයෙන්ම මහා වංශය, දාඨා වංශය, ධාතු වංශය, දළදා සිරිත, දළදා පූජාවලිය, රාජාවලිය. මහා වංශයේ, දාඨා වංශයේ, ධාතු වංශයේ, දළදා සිරිතේ, දළදා පූජාවලිය කියලා පොතක් තියෙනවා. පූජාවලිය, රාජාවලිය කියන මේ ග්‍රන්ථවල දළදා වහන්සේ හා සම්බන්ධ තොරතුරු අපිට ඉගෙන ගන්න පුළුවන්. දළදා වහන්සේ හා සම්බන්ධව තියෙන මූලාශ්‍ර ආදී සාහිත්‍යමය මූලාශ්‍රද වැදගත් වේ. මේ සාහිත්‍ය මූලාශ්‍ර වල තොරතුරු අපිට වැදගත්. ඒ හැරුණු විට ශිලා ලේඛන හා වෙනත් පුරාවිද්‍යාත්මක නටබුන්ද සාහිත්‍යමය මූලාශ්‍ර වල එන තොරතුරු සනාථ කරන අතර දළදා වහන්සේ පිළිබඳ ඇතැම් ප්‍රවෘත්ති වල ඓතිහාසිකත්වයද තහවුරු කරන බව කිව හැකිය. පුරාවිද්‍යාත්මක සාධක සහ සාහිත්‍ය සාධක කියන මේ දෙකම තියෙනවා දළදා වහන්සේ හා සම්බන්ධව. දළදා වහන්සේ ලක්දිව වැඩමවීම පිළිබඳ පුරාවෘත්තය සම්පූර්ණයෙන්ම වාගේ සංග්‍රහ වී ඇති පැරණිම ග්‍රන්ථය දාඨා වංශයයි. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳව පුරාවෘත්තය සම්පූර්ණයෙන්ම තියෙන මූලාශ්‍රය තමයි සාහිත්‍ය මූලාශ්‍රය දාඨා වංශය. පාලි ගාථා මාධ්‍යයෙන් ලියලා තියෙන දාඨා වංශය. ලීලාවතී රජුගේ රාජ්‍ය සමයේ වාසය කරපු පරාක්‍රම නම් ඇමතියෙකුගේ ආරාධනාවෙන් පරාක්‍රම කියන ඇමතියාගේ ආරාධනාවෙන් තමයි කළ බව දාඨා වංශය රචනා කරන්නේ. ලීලාවතී රජුගේ රාජ්‍ය සමයේ වාසය කරපු පරාක්‍රම කියන ඇමතියාගේ ආරාධනාව ඇතිව දාඨා වංශය රචනා වෙනවා. මෙහි කතුවරයන් වහන්සේ නම් ටීකාචාර්ය සාරිපුත්‍ර හිමියන්ගේ ශිෂ්‍ය වූ ධර්මකීර්ති නම් තෙර කෙනෙකි. ටීකාචාර්ය සාරිපුත්‍ර හාමුදුරුව උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක් තමයි ධර්මකීර්ති කියන හාමුදුරුව. ධර්මකීර්ති හාමුදුරුව තමයි දාඨා වංශය රචනා කරලා තියෙන්නේ. දාඨා වංශය රචනා කරලා තියෙන ධර්මකීර්ති හාමුදුරුව. ටීකාචාර්ය සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක්, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක්. එම දාඨා වංශයේ සඳහන් විස්තරයට අනුව බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් කේම නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලද වම් දළදා වහන්සේ කලිඟු රට දන්තපුරෙහි බඹදත් නම් රජුහට බාර කරන ලදී. මේ දාඨා වංශයේ සඳහන් වෙන විස්තරයට අනුව ශ්‍රී දේහය ආදාහනය කරපු වෙලාවේදී කේම කියන තෙරුන් වහන්සේ එතනින් බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ, වාම දළදා වහන්සේ අරගන්නවා. වම් දළදාව අරගන්නවා. අරගෙන ඒක ගිහිල්ලා දෙනවා කලිඟු රටේ දන්තපුරයෙහි බඹදත් කියන රජතුමාට. දාඨා වංශයේ සඳහන් වෙන විදිහට කේම හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවයේ වෙලාවේදී වම් දළදා වහන්සේ අරගෙන ගිහිල්ලා දෙනවා කලිඟු රටේ දන්තපුරයේ බඹදත් රජතුමාට. මෙම පුවත සුළු වෙනස්කම් සහිතව තායි ජනප්‍රවාදයන්හිද දක්නට ලැබේ. තායි සහ වෙනස්කම් සහිතව තායි ජනප්‍රවාදයේත් මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. වෙනස්කම් තියෙනවා. බඹදත් රජුගේ පරපුරට අයත් රජවරුන් විසින් ගරු බුහුමන් සහිතව එය ආරක්ෂා කරගන්නා ලදී. බඹදත් රජතුමාගේ පරම්පරාවේ අය ධාතුන් වහන්සේ ලැබුණට පස්සේ ඒක ගෞරවයෙන් ආරක්ෂා කරලා තියෙනවා. පසු කලෙක පාටලිපුත්‍රයේ පණ්ඩු නම් රජ කෙනෙක් රාජ්‍ය විචාලේ. පස්සේ කාලේදී බඹදත් කියන රජ පරපුරෙන් පස්සේ පණ්ඩු නම් රජ කෙනෙක්, පණ්ඩු කියන රජ කෙනෙක් රජ කළා. එදවස දළදා වහන්සේ සතුව පැවතියේ ගුහසීව නම් රජෙකුටය. පණ්ඩු කියන රජතුමා රජකම් කරන කාලේ, පාටලිපුත්‍රයේ පණ්ඩු කියන රජතුමා රජකම් කරන කාලේ දළදා වහන්සේ සතුත් උනේ ගුහසීව කියන රජතුමාට. ඒ අවදියෙහි ලාභ සත්කාරයෙන් පිරිහුණු මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කේලම්බස් අහලා කුපිත වෙච්ච පාටලිපුත්‍රයේ පාණ්ඩු කියන රජතුමා ඔහුගේ සාමන්ත රජෙකු වූ මේ රජතුමාටම සමානව හිටපු රජ කෙනෙක් වෙච්ච ගුහසීව රජු දළදා වහන්සේ සමග පාටලිපුත්‍රයට අල්වාගෙන එන ලෙස රාජභටයන්ට නියම කළා.
කේලම්කාර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ බස් අහපු පාණ්ඩු කියන රජතුමා ගුහසීව රජතුමාවත් දළදා වහන්සේවත් අරගෙන ඉන්න කියලා රාජබටයන්ව පිටත් කරලා යවනවා ගුහසීව රජතුමා ළඟට. එහෙත් තොරතුරු විමසා බැලීමෙන් පසුව පාණ්ඩු රජතුමා දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත කාලිංගයට පිටත් කරලා යවුවා. මිත්‍යා දෘෂ්ටිකයෝ කියපු දේවල් අසත්‍ය බව පස්සේ දැනගෙන පාණ්ඩු කියන රජතුමා දළදා වහන්සේට පුද සත්කාර කරලා කලිඟු රටට නැවතත් පිටත් කරලා යවනවා. එහිදී කීරධාර නම් රජුගේ බෑනා වූ කුමරුවෙක් දළදා වහන්සේ ලබා ගැනීම පිණිස ගුහසීව රජු සමග යුද්ධයට පැමිණියේ. කීරධාර නම් රජුගේ බෑනා වෙච්ච කුමාරයෙක් දළදා වහන්සේ ලබා ගැනීම සඳහා ගුහසීව රජතුමත් එක්ක සටනකට ආවා. එම සටනින් තමා පරාජයට පත් වුවහොත් බමුණු වෙස්ගෙන දළදා වහන්සේ රැගෙන සිංහල දීපයට යන ලෙස ගුහසීව රජ සිය බෑනන වූ දන්ත කුමරුට හා දියණිය වූ හේමමාලා යන දෙදෙනාට නියම කොට තිබිණි. දන්ත කුමාරයා සහ හේමමාලා කියන දෙන්නට නියම කරලා තිබුණා. තමන් පෙරදුනොත් දළදා වහන්සේත් අරගෙන ලංකාවට යන්න කියලා ගුහසීව රජතුමා කියලා තිබුණා. ඒ අනුව ගුහසීව රජුගේ පරාජය දුටු දන්ත කුමාරයා සහ හේමමාලා යන දෙදෙනා දළදා වහන්සේත් රැගෙන සිරි මේඝවර්ණ රජුගේ නවවන රාජ්‍ය වර්ෂයේදී රජකමට පත් වෙලා කිත්සිරි මෙවන් රජතුමා රජකමට පත් වෙලා අවුරුදු 9ක් ගත වෙච්ච වෙලාවේදී තමයි ලංකාවට පැමිණෙන්නේ. දාඨා වංශයේ සඳහන් විස්තරයේ යම් ප්‍රමාණයකට අතිශෝක්තියෙන් ගහනව ඇතැයි සිතිය හැකිය. අතිශෝක්තියක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් සාධක තියෙනවා දාඨා වංශයේ. එහෙත් මෙම දාඨා වංශයේ පුවතේ ඓතිහාසික හරය නම් කිත්සිරි මෙවන් රජු දවස දළදා වහන්සේ ලංකාවට වැඩම වූ බවයි. දාඨා වංශයේ සඳහන් වෙන විදිහට දළදා වහන්සේ කිත්සිරි මෙවන් රජතුමාගේ කාලේ කීසිරි මේඝවර්ණ රජතුමාගේ කාලේ සිද්ධ වුණා කියන එකට සාක්ෂි සපයනවා දාඨා වංශය. විශේෂයෙන්ම මෙම යුගයෙහි හා මීට සමීප යුගයන්හිදී ලංකාව හා කාලිංගය අතර පැවති සබඳතා දළදාව ලංකාවට වැඩමවීම කෙරෙහි තුඩු දෙන්නට ඇතැයි සිතීමට සාධක තිබේ. දාඨා වංශයේ සඳහන් වෙන්නේ අර වගේ යුද්ධමය අවස්ථාවකදී පෙරදීම නිසා පෙරදුනොත් දළදා වහන්සේත් අරගෙන ලංකාවට යන්නට කියන දන්ත කුමාරයට සහ හේමමාලා කුමරියට ගුහසීව රජතුමා විසින් කියලා තිබුණු ප්‍රකාශය කියන කතාව දාඨා වංශයේ සඳහන් වෙන කතාව. ඊට අමතරව කාලිංගය සහ ලංකාව අතර ඒ දළදා වහන්සේ ලංකාවට වැඩම කරපු කාල සීමාවේදී සම්බන්ධතා පැවතිලා තියෙනවා. සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට මහසෙන් රජු දවස ලංකාවේ පැතිර ගිය වෛතුල්‍යවාදී එවක මහායානයේ දියුණු වෙමින් පැවති ආන්ධ්‍ර දේශයෙන් මෙරටට පැතිරෙන්නට ඇත. පරණවිතාන මහත්මා ප්‍රකාශ කරන විදිහට මහසෙන් රජතුමාගේ දවසේ මහසෙන් රජතුමාගේ කාලේ ලංකාවේ පැතිර ගියපු වෛතුල්‍යවාදී එවක මහායානයේ දියුණු වෙමින් පැවති ආන්ධ්‍ර ප්‍රදේශයෙන් මෙරටට පැතිරෙන්නට ඇත කියලා සඳහන් කරනවා. වෛතුල්‍යවාදී මහායානික ඉගැන්වීම් ලංකාවට පැතිරලා එන්න ඇති කියලා තමයි කියන්නේ. නාගර්ජුනී කොණ්ඩ අමරාවතී වැනි බෞද්ධ මධ්‍යස්ථානවල දක්නට ලැබෙන කලා සම්ප්‍රදායන්ගේ ආభాසය ලංකාවේ කැටයම් හා මුරුත් කලාවන්හි දක්නට ලැබෙන බවත් එතුමා වැඩිදුරටත් පෙන්වා දී. නාගර්ජුනී කොණ්ඩ අමරාවතී වගේ මේ තැන්වල නාගර්ජුනී සහ නාගර්ජුනී කොණ්ඩ අමරාවතී කියන මේ බෞද්ධ මධ්‍යස්ථානවල දක්නට ලැබෙන කලා සම්ප්‍රදායන්ගේ ආభాසය ලංකාවේ කලාත්මක නිර්මාණ තුලත් තියෙනවා කියලා කියනවා. මේ නාගර්ජුනී කොණ්ඩ සහ අමරාවතී කියන ප්‍රදේශ මහායානික ඉගැන්වීම් සහිත ප්‍රදේශ. ඒ ආభాසයෙන් යුක්ත නිර්මාණ ලංකාවේ තියෙනවා කියලා කියනවා පරණවිතාන මහත්මයා. පැරණි කාලිංගයේ වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට පමණක් සීමා නොවූ අතර ආන්ධ්‍ර ප්‍රදේශයේ ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර පැවති බව හේමචන්ද්‍ර රායිගේ පිළිගැනීමයි. හේමචන්ද්‍ර රායි කියන ඉතිහාසඥයා සඳහන් කරනවා පැරණි කාලිංග වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට පමණක් සීමා වෙලා නැහැ. ආන්ධ්‍ර ප්‍රදේශයේ ඇතුළු විශාල ප්‍රදේශයක පැතිරලා තිබිලා තියෙනවා. කාලිංගය වර්තමාන ඔරිස්සා ප්‍රදේශයට විතරක් නෙමෙයි සීමා වෙලා තියෙන්නේ.
ආන්ධ්‍ර ප්‍රදේශයේ ඇතුළු විශාල ප්‍රදේශයකට කාලිංග කිව්වම ඒ කාලිංගය අයිති වෙලා තියෙනවා. කෙසේ නමුත් පරණවිතාන මහතා පෙන්වා දෙන අන්දමට කාලිංගයට අයත් ආන්ධ්‍ර ප්‍රදේශය හා ලංකාව අතර කලක සිට දාර්ශනික වශයෙන් හා කලාත්මක වශයෙන් සබඳතා පැවතිලා තියෙනවා. සිරි මේඝවර්ණ රජතුමාගේ සමකාලීන වූ ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජතුමා වෙත යවූ දූත පිරිසක් පිළිබඳව සිල්වත් ලෙව් රාජකීය ආසියාතික සංගරාවේ සඳහන් කරනවා. සමුද්‍රගුප්ත රජතුමා වෙත යවපු දූත පිරිසක් පිළිබඳව සිල්වත් ලෙව් රාජකීය ආසියාතික සංගරාව. සිල්වත් ලෙව් කියන රාජකීය ආසියාතික සංගරාවේ සඳහන් වෙලා තියෙනවා. ඒක සඳහන් වෙන්නේ සමුද්‍රගුප්ත රජතුමා වෙත පිරිසක් යවපු බව. සිරි මේඝවර්ණ රජතුමාගේ සමකාලීනයෙකු වූ ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජතුමා වෙත දූත පිරිසක් යවපු බව සඳහන් වෙනවා ශ්‍රී ලංකාවෙන්. 24 වෙනි සමුද්‍රගුප්ත රාජ සමයට අයත් තොරතුරු රැසක් ඇතුළත් අලාහබාද් සෙල්ලිපියේද එම රාජ්‍යයට පක්ෂපාතකම් දැක්වූවන් අතර සිංහලයන්ද සිටි බව සඳහන් වේ. අලහබාද් සෙල්ලිපිය විශේෂයෙන්ම සමුද්‍රගුප්ත රාජ්‍ය සමයට අයිති තොරතුරු ගොඩක් තියෙන සෙල්ලිපියක්. 24 වෙනි සමුද්‍රගුප්ත රජතුමාගේ කාලයට අයිති තොරතුරු තියෙන සෙල්ලිපියක් තමයි අලහාබාද් කියන සෙල්ලිපිය. ඉතින් මේ සෙල්ලිපිය සඳහන් වෙනවා ඒ කාලයේදී ඉන්දියාවත් එක්ක විශාල වශයෙන් සහ සම්බන්ධතා ලංකාව පවත්වලා තියෙනවා කියලා. දළදා වහන්සේ කුමන කරුණක් නිසා මෙරටට වැඩමවන ලද්දේ දැයි මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන්නේ ඇයි කියන එක ගැන මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ. දළදා වහන්සේ අරබයා හටගත් යුද්ධයෙන් පරාජය වුවහොත් දළදාව රැඟෙට ලංකාවට යන ලෙස කළ නියමයෙන් ඒ සිදු වූ බව දාඨා වංශයේ මෙන්ම දළදා සිරිත දළදා පූජාවලිය වැනි ග්‍රන්ථවල සඳහන් වෙනවා. දළදා වහන්සේ පදනම් කරගෙන ඇතිවෙච්ච සටනේ අවස්ථාවේදී පරාජයටපත් වුණොත් දළදාව අරගෙන යන්න කියලා කියපු කතාව දාඨා වංශය දළදා සිරිත දළදා පූජාවලිය කියන මේ ග්‍රන්ථ හැම එකකම සඳහන් වෙලා තියෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ දාඨා වංශය වැනි ග්‍රන්ථයන්හි සඳහන් හේතු පමණක් නොව පුරාතන අවධියක පටන් කාලිංග ලංකා සබඳතා හේතු කොටගෙන කාලිංගයෙන් ලංකාවට දළදා වහන්සේ වැඩමුවා කියලා දාඨා වංශයේ සඳහන් වෙන විස්තරයම නෙවෙයි ඒකත් ඒ වගේම මේ කාලේ ඉඳලම පැවතිච්ච සහ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට තමයි දළදා වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. මහා වංශයේහි දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩමවීම ගැන සඳහන් වෙයි. මහා වංශයේ දළදා වහන්සේ වැඩමවීම ගැන සඳහන් වෙනවා. දළදා වහන්සේ වැඩම වන්නේ ඇයි කියන එක ගැන මහා වංශයේ තොරතුරු නැහැ. එම විස්තර දාඨා වංශ පුවත තරම් දීර්ඝ නොවේ. මහා වංශයේ තියෙන විස්තර දාඨා වංශයේ තියෙන තරම් විස්තරයක් නැහැ. ඒ හැරත් මහා වංශයේ සඳහන් වන්නේ සිරි මේඝවර්ණ රජුගේ රාජ්‍යෝදයෙන් නවවන වර්ෂයේ කිසියම් බැමිණියක විසින් කාචී බ්‍රාහ්මණී බුදුරදුන්ගේ දන්ත ධාතුව කලිඟු රටින් මෙහි වැඩම කරවන ලද බවයි. කාචී බ්‍රාහ්මණී කියන බැමිණිය විසින් දළදා වහන්සේ වැඩම වන්නට යෙදුණා කියලා තමයි මහා වංශයේ සඳහන් කරලා තියෙන්නේ. එසේ වුවත් මහා වංශ දාඨා වංශ පුවත් දෙකින්ම ප්‍රකාශ වන්නේ එකම සිද්ධිය බවට සැකයක් නොමැත. දෙකොල්ලම කියන්නේ එකම කතාවක් වෙන්න පුළුවන් දාඨා වංශය සහ මහා වංශය කියන දෙකේම. දාඨා වංශ පුවතින් සඳහන් වන්නේ බමුණු වෙස් ගෙන දළදාව රැඟෙන සීහල දීපයට එන ලෙස ගුහසීව රජු නියම කළ බවයි. මහා වංශයේ සඳහන් වෙත්තේ බැමිණියක විසින් දළදා වහන්සේ රැගෙන ආවා කියලා. ඉතින් අපි මුලින් කතා කරපු හේතු සාධක සියල්ලක්ම එක්ක කොහොම හරි දළදා වහන්සේ ලංකාවට වැඩම කරනවා. දළදාව රැගෙන ඒම පිළිබඳ ගමන් මඟ මෙන්න මෙහෙම තමයි මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. දළදා වහන්සේ කාලිංගයේ සිට ලංකාවට වැඩමවාගෙන යාමට ඉටාගත් දන්ත කුමරු හා හේමමාලා යුවල බමුණු වෙස්ගෙන නුවරින් පිටත්ව ගියහ. නුවරින් දකුණු දෙසට ගමන් කළ ඔහු මහා නදියෙන් එතරව දළදා වහන්සේ වැලි ගොඩක සඟවා වන ලැහැබක විසූහ. මෙහිදී කිසියම් තෙර කෙනෙකුන් විසින් දළදා වහන්සේ කාලිංගයේ සිට ලංකාවට වැඩමවාගෙන යාමට අධිෂ්ඨාන කරගත් දන්ත කුමාරයා සහ හේමමාලා කුමරිය බමුණු වේශයක් අරගෙන නුවරින් පිටත් වෙලා ගියා. නුවරින් දකුණු දෙසට ගමන් කරලා
ඒ අය මහා නදියෙන් එතරව මහා නදියෙන් එතර වෙලා දළදා වහන්සේ වැලිගොඩක සංගවලා වනල හැබකට වෙලා වාසය කළා. එතනදී තෙර කෙනකුන් විසින් යම්කිසි හාමුදුරුවන් වහන්සේ නමක් තෙපි ශරීර විඩා නොතකා දළදා වහන්සේ සීහල දීපයට ගෙන යව් යනුවෙන් අනුශාසනා කරන ලදුව. තෙර වහන්සේ නමක් විසින් තෙපි ශරීර විඩා නොතකා දළදා වහන්සේ සීහල දීපයට ලංකාවට අරගෙන යන්න කියලා අනුශාසනාවක් කරනවා. යනුවෙන් අනුශාසනා කරන ලදුව දුර්ග මාර්ගය ගෙවා දුර්ග මාර්ගය දුෂ්කර මාර්ගයක් ගෙවලා තාමලිත්ති පට්ටනයට ළඟා වුණා. තාමලිත්ති කියන පටුනට තොටුපොළට ගියා. එතනින් ලක්දිව බලා යන වෙළඳ නැවක් දැක දළදා වහන්සේ කේස කලාපයේ සංගවාගත් හේමමාලා කුමරියද දන්ත කුමරුද එම නැවෙන් පිටත් වූහ. කේස කලාපයේ දන්ත කුමරිය හේමමාලා කුමරිය කේස ධාතුන් වහන්සේ කේස ධාතුවේ කේස කලාපයේ සංගවාගෙන ධාතුන් වහන්සේ රැඟෙන හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට එන්න පිටත් වුණා වෙළඳ නැවකින්. මුහුදු ගමනකදී එකල මුහුණ පෑ යුතු ඇතැම් දුෂ්කරතාවලට මුහුණ දුන් ඔවුහු ලංකාපට්ටනයට ගොඩ බටහ. පිටත් වුණේ තාමලිත්ති කියන පටුනෙන් ලංකාපට්ටනයට තමයි ගොඩ බැස්සේ. මහසෙන් රජුගේ පුත් මේඝවර්ණ රජුගේ නවවන අවුරුද්දෙහි මහසෙන් රජතුමාගේ පුතා මේඝවර්ණ රජතුමා සිරි මේඝවර්ණ රජතුමාගේ නවවෙනි අවුරුද්දේදී තමයි මේ දෙන්න ලංකාවට ආවේ. ලංකාපට්ටනයෙන් ගොඩබට දළදා බාරක රාජකීය යුවල දළදා වහන්සේ බාරකාරව හිටපු මේ රාජකීය යුවල දෙන්න රාජකීය යුවල එහි දේවාලයක ලැබුම් ගත්ත. දේවාලයක තමයි නතර වෙලා හිටියේ. කිසියම් බමුණෙකුගෙන් මේ අමුත්තන් දෙපළට ආගන්තුක සත්කාරද ලැබුණ අතර ඔහු අනුරාධපුරයට යන මගද පෙන්වුණා. අමුත්තෙක් මුණ ගැහෙනවා. ඒ දේවාලයේ ඉන්න වෙලාවෙදී සංග්‍රහ ලැබෙනවා. ආහාර පාන ආදිය ලැබෙනවා. ඊට පස්සේ අනුරාධපුරයට යන පාරක් කියලා දෙනවා මේ අමුත්තා. නුවර දොරටුවට පැමිණ මහසෙන් රජුගේ මරණය අසා මහත්සේ දුක් වූ නමුත් මහසෙන් රජුගේ ඥාතීත්වය අසා සැනසුණහ. මහසෙන් රජතුමා මැරිලා මහසෙන් රජතුමාගේ ඥාතීත්වය ඇහුවට පස්සේ හැබැයි සතුටටපත් වුණා. ඉක්බිති අනුරාධපුර මේඝගිරි විහාරයේ කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙකුන් රජු හා ඉතාස් කුළුපග බව අසා එහි ගොස් දළදා පුවත සැලකලහ. අනුරාධපුර පුරයේ මේඝගිරි විහාරයේ හිටිය භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ රජතුමත් එක්ක හොඳ ළඟ සමීප සම්බන්ධතාවක් තියෙනවා කියලා ආරංචි වුණා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න හේමමාලා කුමරිය සහ දන්ත කුමරිය හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා ගියා. උන්වහන්සේ ඊටමත් සාදරයෙන් ඔවුන් පිළිගෙන දළදා වහන්සේ ස්වකීය ගෘහයෙහිම තැන්පත් කොට ගොස් රජුට ඒ ප්‍රවෘත්තිය ඒ විස්තරය කිව්වා. මෙහි සඳහන් වන තාම්‍රලිප්තිය පැරණි ඉන්දියාවේ නැව් තොටක්. තාම්‍රලිප්ති කියන පටුන ඉන්දියාවෙන් තොටුපොළක්. එය බටහිර බෙන්ගාලයේ මිඩ්නාපුර දිස්ත්‍රික්කයේ නම්කුල් පෙදෙස බව සිංහ සහ බෙනජි යන ඉන්දියානු ඉතිහාසඥයෝ පෙන්වා දෙයි. සිංහ සහ බෙනජි කියන ඉතිහාසඥයොත් මේ ස්ථානය ගැන කියලා තියෙනවා. තාම්‍රලිප්ති කියලා කියන්නේ බටහිර බෙන්ගාලයේ මිඩ්නාපුර දිස්ත්‍රික්කයේ නම්ලුක් ප්‍රදේශයේ බව සිංහ සහ බෙනජි කියන ඉතිහාසඥයෝ ඉන්දියානු ඉතිහාසඥයොත් කියලා තියෙනවා. අශෝක රජු දවස ශ්‍රී මහා බෝධිය වැඩම වූ දූත පිරිස මුහුදු යාත්‍රාව ආරම්භ කරන ලද්දේද මෙම තාම්‍රලිප්ති තොටුපොළෙනි. අශෝක රජතුමාගේ දවසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අරගෙන ආපු සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිසත් මේ තොටුපොළෙන්ම තමයි ලංකාවට එන්න ගමන ආරම්භ කරලා තියෙන්නේ. දළදාව රැගත් රාජකීය යුවල ලංකාවට ගොඩබටුයේ සීහල දීපයේ ලංකාපටුන නම් ස්ථානයේනි. ලංකාපටුන කියන ස්ථානයට තමයි ආවේ ලංකාවට ඇවිල්ලා. මෙම ස්ථානයේ පැරණ ලංකාවේ වරායක් වූවා මෙන්ම බෞද්ධ ගොඩනැගිලි ආදියෙන් සමන්විත ස්ථානයක් හැටියටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන තියෙනවා. මේක ලංකාවේ පැරණි වරායක් විදිහටත් බෞද්ධ ගොඩනැගිලි වලින් සමන්විත තැනක් ස්ථානයක් විදිහටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන තියෙනවා දැනට. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ
කොඩ්ඩියාන් පත්තුවට අයත් මෙම ස්ථානය දැන් හැඳින්වෙන්නේ ඉලංගෙයි තුරෙයි. ඉලංගෙයි තුරෙයි කියන නමින් තමයි දැන් හඳුන්වන්නේ. මේ සඳහන් කරන ලංකාපට්ටන කියන ස්ථානයේ පිහිටි තැන දැන් හඳුන්වන්නේ ඉලංගෙයි තුරෙයි. කොඩ්ඩියාර පත්තුවට අයිති ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර පත්තුවට අයිති ඉලංගෙයි තුරෙයි තමයි ලංකාපට්ටනයේ පිහිටලා තියෙන්නේ. එහි ඇති පැරණි බෞද්ධ ගොඩනැගිලි දැනට හින්දු කෝවිල් බවට පත් වෙලා තියෙනවා. අතීතයේ තිබුණු ගොඩනැගිලි දැන් හින්දු කෝවිල් බවට පත් වෙලා තියෙනවා. දළදාව තැන්පත් කිරීම. දළදාව තැන්පත් කිරීම ගැන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. දිග පාඩම් දීර්ඝ විස්තර මේවා අපි හොඳින් කියවන්නට ඕන, අවබෝධ කරගන්නටත් ඕන. මේකගිරි විහාරවාසී තෙරුන් දළදා පුවත දැන්වීමට රාජමාලිගාවට යන අවස්ථාවේ සිරිමෙවන් රජතුමා උයන් කෙළියෙහි යෙදී සිටියේ. ඉතින් මේකගිරිවාසී භික්ෂුන් වහන්සේ නමකට තමයි දන්ත කුමාරයා සහ යමමාලා කුමරිය ඇවිල්ලා ධාතුන් වහන්සේ බාර දෙන්න යන්නේ. මේකගිරිවාසී තෙරුන් වහන්සේ දළදා පුවත ගැන රජතුමාට දැනුම් දෙන්න එනකොට රජතුමා උයන් කෙළියට ගිහිල්ලා දළදා පුවත දැනගත් වහාම රජතුමා ප්‍රීතියෙන් සතුටටපත් වෙලා පාගමනින්ම මේකගිරියට ගිය රජතුමා ඉමහත් ගෞරවයෙන් දළදා වහන්සේ පිළි අරගෙන අලංකාර කරපු රථයක තබා පෙරහරින් වඩමවාගෙන රජමාලිගාවට පැමිණ සිංහාසනයෙහි තැන්පත් කරලා තියෙනවා. දළදා වහන්සේ අරගෙන මහත් හරසරින් පෙරහැරකින් රථයක තැන්පත් කරලා අරගෙන ඇවිල්ලා සිංහාසනයේ තමයි තැන්පත් කරන්නේ. රජමාලිගාවේ සිංහාසනයේ මත තැන්පත් කරනවා. ඊට පස්සේ ඇතුළු නුවර මාහැඟි දළදාගයක් කරවා දළදාවෙහි වඩා හිඳු විය. ඇතුළු නුවර මාලිගාවක් හදනවා. දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහාම. එතන තමයි දළදා වහන්සේ තැන්පත් කරන්නේ. මහජනයාගේ ඉල්ලීම පරිදි දළදා ප්‍රදර්ශනයක්ද කළ රජතුමා එය නැවතත් දළදා ගෙටම වැඩම විය. දළදා ප්‍රදර්ශනයක් ජනතාවගේ ඉල්ලීම් පරිදි කරනවා පළවෙනි වතාවට. ඉතින් සිරි මේඝවර්ණ රජතුමා විසින් දළදා ප්‍රදර්ශනයකුත් කළා. නැවතත් ඇතුළු නුවරට දළදා වහන්සේ වැඩම කරවාගෙන යනවා. වාර්ෂිකව දළදා වහන්සේ අභයුත්තර විහාරයට වැඩමවා එසේම පූජා පවත්වන ලෙස වාරිත්ත ලේඛනයක්ද විශේෂයෙන් ලියවීය. වාර්ෂිකව දළදා වහන්සේ අභයුත්තර කියන විහාරයට වැඩමවා අභිඋත්තර කියන විහාරයට වැඩමවා එසේම පූජා පවත්වන ලෙස වාර්ෂිකව අභිඋත්තර කියන විහාරයට වැඩමවීමේ මේ චාරිත්‍රය සිද්ධ කරන්න ඕන කියලා චාරිත්‍ර ලේඛනයකුත් රජතුමා විසින් සම්පාදනය කරනවා. මෙම පුවත මහාවංශයේ මීට වඩා සංක්ෂිප්තව මදක් වෙනස් අයුරකින් සඳහන් වෙලා තියෙනවා. දළදා වහන්සේ පිළිගත් රජතුමා එය කරඬුවක තැන්පත් කළේ අනතුරුව දෙවන පෑතිස් රජු විසින් රාජකීය ගොඩනැගිලි ඇති භූමි භාගයෙහි කරවන ලද ධම්මචක්ක ගේහයෙහි වඩා හිඳු විය. ධම්මචක්ක ගේහයෙහි ධාතුන් වහන්සේ තැන්පත් කරපු බව සඳහන් වෙන්නේ මහාවංශයේ. එතෙන් පටන් එය දාඨා ධාතු ගර නම් වී යයි එම මහාවංශ පොතින් කියවේ. එදා ඉඳලා තමයි දාඨා ධාතු ගර විදිහට ඒ ස්ථානය හැඳුන්වුවා කියලා කියන්නේ ධම්මචක්ක ගේහ කියන තැන. දළදා වහන්සේ මහා විහාරයෙහි හෝ අභයගිරියෙහි වඩා හිඳුවන්නේ නැතිව රාජවත්තුවෙහි රාජවාසලයේම හෝ රජවාසලට අයත් භූමි භාගයේ ගොඩනැගිල්ලක ධම්මචක්ක ගේහයෙහි තැන්පත් කරන ලදැයි සඳහන් වීම වැදගත්. මහා විහාරයටවත් අභයගිරියටවත් අරගෙන යන්නේ නැතිව ධම්මචක්ක ගේහ කියන තැන තමයි තැන්පත් කරේ කියන එක වැදගත් වෙනවා. මහා විහාරයත් අභයගිරියත් අතර පැවති අසමගිකම නිසා ඒ දෙපාර්ශවයටම අයත් විහාරයක තැන්පත් නොකොට රජුට අයිති ගොඩනැගිල්ලක දළදා වහන්සේ තැන්පත් කරන්නට ඇතැයි මේ අනුව හිතා ගන්න පුළුවන්. ඒ වෙනකොට අභයගිරිය සහ ජේතවනයේ කියන අභයගිරිය සහ මහා විහාරය කියන මේ මහා විහාරය සහ අභයගිරිය අතර ඒ වෙනකොට ගැටලු තිබුණා. ඒ නිසා දළදා වහන්සේ රජතුමාට අයිති තැනක තැන්පත් කළා කියන එක වැදගත්. දළදා පූජා. සිරිමෙවන් රජතුමා දළදා වහන්සේ විසෙහි නොයෙක් පුද පූජා පැවැත්වූ ආකාරය පිළිබඳ වාර්ෂිකව අභයුත්තර විහාරයට වැඩමවමින් පූජෝපහාර දැක්වීමට නියම කරපු බවත් දාඨා වංශයෙන් පමණක් නෙවෙයි මහා වංශයෙන්ුත් අපිට දකින්න තියෙනවා.
මේ නියමය අනුව එසේ අභියුත්තර විහාරයට පෙරහරින් වැඩමවා ප්‍රදර්ශනය කිරීම දිගු කාලයක් සිරිතක් විදිහට පැවතිලා තියෙනවා. පස්වන සියවසේ ලංකාවට පැමිණි පාහියන් භික්ෂූන් වහන්සේ සියැසින් දුටු දළදා පෙරහැරක් සහ ප්‍රදර්ශනයක් පිළිබඳව අගනා විස්තරයක් තියෙනවා තමන්ගේ ගමන් විස්තරේ. සමහර විට ඒක සිරි මේඝවර්ණ රජතුමාගේ කාලේ පවත්වපු වාර්ෂික දළදා උත්සවය පිළිබඳ විස්තරයක් වෙන්න පුළුවන්. පාහියන් තෙරුන් වහන්සේ තමන්ගේ ගමන් විස්තරේ දක්වලා තියෙන්නේ. පාහියන් භික්ෂුවගේ විස්තරයට අනුව දළදා ප්‍රදර්ශනයට දස දිනකට කලින් ඇතකු පිට නැගී රජ ඇඳුම් ඇඳගත් පුරුෂයෙකු ලවා අනබෙර ගස්වා දළදා ප්‍රදර්ශනයේ ප්‍රකාශයට පත් කරන ආකාරය දකින්න තියෙනවා. හින්සියන්ගේ වාර්තාවලින් අපට තවත් විස්තරයක් දකින්න තියෙනවා. රජතෙමේ දවසට 3 වරක් සුවඳ පැනින් නැතහොත් සමහර විට සුනින් දළදාව නාවයි. නෑවීමේදී සුවඳ දුම් වලින් නාවනවා. ඌ නෑවීමේදී උවත් දුම් පිදීමේදී උවත් පුද සිරිත මුළුල්ලෙහිම පාවිච්චි වන්නේ අගනා මැණික් එවූ වඳුන්යයි හියුන්සියන් භික්ෂුන් වහන්සේ තොරතුරු සඳහන් කළා තියෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ දළදා වහන්සේ හා ධාතුන් වහන්සේ ධාතු පූජාව හා සම්බන්ධ තොරතුරු. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම හා සම්බන්ධව අපි දැනගත යුතුම කරුණු තමයි අපි ඒ කතා කළේ. විස්තරයේ සම්පූර්ණ කතා කළා. වැදගත් වෙන කරුණු වලට අපි අවධානය යොමු කරමින් සාකච්ඡා කළා. ඊළඟ කොටසෙන් තවත් මේ පිළිබඳවම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඊළඟ කොටසෙන් අපි අනිත් තොරතුරු ඉගෙන ගනිමු. මේ කොටසේ අවශ්‍ය කරන දේවල් කෙටි සටහන් විදිහට සකස් කරගන්න විභාගයට සූදානම් වෙන්න. විභාගයේ ජයග්‍රහණය කරන්නට අපි ආශිර්වාද කරමින් මේ පාඩම නිමා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්